වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකින් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම බුද්ධිදනු කාව්‍යසිංහ. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ක්‍රිකට් පාවාදීමේ සිද්ධිය ගැන විමර්ශන ඇරඹෙයි. මහින්දානන්දගෙන් කරුණු 24ක වාර්තාවක්. මම කරුණු කාරණා 24ක් සඳහන් කරලා තියෙනවා. මේ තරගාවලියේ පරාජය වෙන්න සැක සහිත හේතු වන කාරණා. ඒ වගේම හිරු නාලිකාවේ 2017 සම්මුඛ සාකච්ඡාවකදී මම මේ පිළිබඳ ප්‍රකාශයක් කරනවා. සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරයට පෙර බෝම්බකරු ගුවන් තොටුපළට ගිය බව හෙළිවෙයි. බදියුදීන්ගේ විල්පත්තු නඩු තීන්දුවට අභියාචනාධීකරණය දින දෙයි. මැතිවරණ කොමිසමේ රත්නජීවන් හූල් ෆෙඩරල් ඉල්ලයි. මැතිවරණයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ හෙට නීතිපතිට. 2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී තරග පාවාදීම සම්බන්ධයෙන් නෙවක ක්‍රීඩා මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ ප්‍රකාශයට අදාළව කරුණු 24කින් යුතු පිටු 6කින් සමන්විත වාර්තාවක් ඒ මහතා විසින් අද විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් වෙත ලබා දුන්නා. ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ නාවලපිටිය කාර්යාලයට විමර්ශන කණ්ඩායම පැමිණි අවස්ථාවේදී දවසේ පුවත. Dhoni finishes off in style. A magnificent strike into the crowd. India lift the World Cup after 28 years. තරගය තිබූ දවසේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් තම රෙස්ට් රූම් එකේ සිගරට් 55ක් බිව්වයි කියන කලමනාකරු වාර්තාවක් අපට ලැබිලා තිබුණා. තරගාවලියෙන් පස්සේ ඊට පහුවදාම කණ්ඩායමේ නායකයා කිසිදු හේතුවක් නැතුව තමන්ගේ ඉල්ලාස්වීමේ ලිපිය අපිට බාර දුන්නා. ක්‍රිකට් පාලක මණ්ඩලයටත් ක්‍රීඩා අමාත්‍යාංශයටත් මේ පරාජය පිළිබඳ යම් සැකයක් මතුවන කාරණයක් අපිට තිබුණා. තරගාවලියෙන් පස්සේ ක්‍රිකට් පාලක මණ්ඩලයට නව පිරිසක් තේරීපත් වුණා. එතනින් එහාට ඒ පරීක්ෂණය ගියේ නැහැ. එම ප්‍රකාශයෙන් වසර 3කට පසු යලි 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී තරග පාවාදීමක් සිදු වෙති බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කරුණු හෙළි කළේ ගෙවුණු බ්‍රහස්පතින්දා හිරු ටීවී සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. 2011 ලෝක කුසලාන තරගාවලිය අපිට ජයග්‍රහණය කරන්න තිබුණු තරගාවලියක් අපි පරාජයට පත් කරගත්තයි කියන මතේ මම ඉන්නවා. මේක තරග පාවාදීමක් වෙන්න පුළුවන්. ඒක මුදලට පාවාදීමක් වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය තොරතුරු තියෙනවා. මෙම ආందోලනාත්මක ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් විවිධ පාර්ශව කියා සිටියේ තරඟ පාවාදීමට අදාළව සාක්ෂි හෙළිදරව් කරන ලෙසයි. ඒ අතරතුර වත්මන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහපෙරු මහතාගේ උපදෙස් මත ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකයේ වෙත ලිඛිත පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා. ඒ අනුව අද උදෑසන විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නාවලපිටියේ කාර්යාලය වෙත පැමිණියා. පැය 3කට ආසන්න කාලයක් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් 2011 ලෝක කුසලානය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් පිටව ගියේ මෙලෙසින්. ඉන් අනතුරුව නාවලපිටිය කාර්යාලයේදී හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර සිටියේ 2011 ලෝක කුසලානය සම්බන්ධයෙන් කරුණු 24කින් යුතු පිටු 6කින් සමන්විත වාර්තාවක් මෙහිදී පොලිස් විශේෂ විමර්ශන කණ්ඩායම වෙත තමන් ලබා දුන් බවයි. මට ලැබුණ සහ මා සතුව තිබූ තොරතුරු සියල්ල අද මම පොලිස් විමර්ශන ඒකකයට ලබා දුන්නා. මගේ පැමිණිල්ල අද පිටු 6ක් මේකට අවශ්‍ය කරන ලේඛන
8ක් අද විමර්ශනයකට ලබා දුන්නා. මේ ප්‍රකාශය මෑත කාලයේ සිද්ධ කිරීමට මූලික හේතුව තමයි මගේ ළඟ තියෙනවා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරයන් ප්‍රනාන්දු මහතාට 23 දෙසැම්බර් 2018 එවන ලද ලිපිය මම මේ උත්තර දෙන්න සිද්ධ වෙනවා නැත්නම් මේකේ මම වැරදිකාරයෙක් වෙන නිසා. මම විෂයභාර අමාත්‍යවරයා හැටියට මට මේ ලිපිය මගේ අතට ලැබුණා. මට යම් කනගාටුවක් ඇති වුණා. මෙච්චර නීති අනපනත් සම්මත කරලා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන ඇතිවීම පිළිබඳ 2011 ලෝක කුසලානේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා 2011 මේ පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මම කරන ලද පැමිණිල්ල මම අද පොලිස් විශේෂ ඒකකයට මම ලබා දුන්නා. මම කරුණු කාරණා 24ක් සඳහන් කරලා තියෙනවා මේ තරගාවලිය පරාජය වෙන්න සැක සහිත හේතු වන කාරණා. ඒ වගේම හිරු නාලිකාවේ 2017 සම්මුඛ සාකච්ඡාවකදී මම මේ පිළිබඳ ප්‍රකාශයක් කරනවා. මම ඒකට අවශ්‍ය CD පටියකුත් මම රහස් පොලිසියට දුන්නා. අපි ඊට පස්සේ කතා නොකරෙමු. මේ පිළිබඳ මත නොකරෙමු. කනගාටු වෙනවා. මම ක්‍රීඩකයෝ මේකට සම්බන්ධ නැහැ කියලා පැහැදිලි කරලා තිබෙද්දි ඇතම් ක්‍රීඩකයන් මේ පිළිබඳ මත ප්‍රකාශ කරලා තිබ්බා. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ විමර්ශනය දැන් ආරම්භ කරලා තියෙනවා. හෙට අනිද්දා වෙනකොට කට උත්තර ගන්න අදාළ පාර්ශවයන් ඉන්නේ. ඒ නිසා මේ සියලු පාර්ශවයන් මේකට සහාය බල කරන්න. මේක දේශපාලනය කරන්න එපා. මේ තරගාවලිය සම්බන්ධයෙන් අවශ්‍ය සියලු තොරතුරු ටික මම දීලා තියෙනවා. ආයේ වෙන කිසිම දෙයක් නැහැ. මේ අතර මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහපෙරු මහතාද අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙලෙස අදහස් පළ කළා. මට පෞද්ගලිකව එවැනි තරඟ පාවාදීමක් 2011 සිදු වුණා කියලා කිසිදු සාක්ෂියක් නැහැ. දෙක මම ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්තුමාගෙන් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඇහුවා ඔවුන් සන්තකේ එවැනි තොරතුරක් තියෙනවද? එවැනි පරීක්ෂාවක් ආරම්භ කරලා තියෙනවද? ඒ දෙපාර්ශ්වයෙන් මට උත්තර දුන්නේ එවැනි දෙයක් නැහැ කියලා. තුන මම ඇහුවා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් එවැනි යම් පරීක්ෂාවක් ආරම්භ කරලා තියෙනවද කියලා. ඒකත් නැහැ. පූර්ව විශ්වාසයක් තියෙනවා එමෙ දෙයක් උනේ නැහැ කියලා. නමුත් මේ චෝදනාව බරපතල චෝදනාවක්. තුමා සන්තකේ සමහර තොරතුරු ඇති. ඒක විභාග කරන එක ඇමතිවරයා විදියට අපේ යුතුයකමක් වගකීමක්. ඒ අනුව අපි ස්වාධීනව ඒක පරීක්ෂණය කරන්න කියලා තියෙනවා. අපි බලමු මොකක්ද ඒක වෙන්නේ කියලා. දවසේ පුවත පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ මෙතෙක් නොදුටු ක්‍රියාකාරකම් වලට අදාළ CCTV දර්ශන පෙළක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කළා. ඒ සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරකයා සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක YR රවීන්ද්‍ර මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී මෙම CCTV දර්ශන අනුව ඉකුත් වසරේ අප්‍රේල් 17 වනදා දහවල් 1:23ට පමණ ඉන්ෂාෆ් අහමඩ් හෙවත් සිනමන් බ්‍රෑන්ඩ් බෝම්බකරු කොළඹ සිනමන් බ්‍රෑන්ඩ් හෝටලය වෙත පැමිණෙන්නේ එම හෝටලේ කාමරයක් වෙන් කරවා ගැනීමටයි. මේ අප්‍රේල් මස 19 වනදා පස්වරුවේ ඉන්ෂාෆ් අහමඩ් රැගත් සුදු පැහැති ලෑන්ඩ් ක්‍රූසර් ජීප් රථයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන ආකාරය දැක්වෙන CCTV දර්ශන පෙළක්. මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමේදී ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවටගත් ඉන්ෂාෆ් අහමඩ්ගේ බිරිඳ වන ෆාතිමා ශිෆ්කා සඳහන් කර ඇත්තේ සිය සැමියා ව්‍යාපාර කටයුත්තක් සඳහා සැම්බියා බලා යන බව පැවසූ අතර ඔහු හා ගුවන්තොටුපළට ගිය බවයි. ඉන්ෂාෆ් රැගෙන පැමිණි රථය තුළ ඉන්ෂාෆ් අහමඩ්ගේ බිරිඳ දරුවන් සිය දෙනා බිරිඳගේ පියාගේ රියදුරා සිට ඇති අතර ඉන්ෂාෆ් අහමඩ් ගුවන්තොටුපළට බැහැර කිරීමෙන් පසු පිරිස මන්නාරම් බලා පිටත්ව ගොස් තිබුණා. එම පිරිස පිටත්ව ගිය පසු ගුවන්තොටුපළ පර්යන්තෙන් යළි පිටතට පැමිණෙන සිනමන් බ්‍රෑන්ඩ් ප්‍රහාරකයා යළි රථයක නැග පැමිණ ඇත්තේ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි ඊබ්‍රහීම් නිවස වෙතයි. පාස්කු ප්‍රහාරය එල්ල වූ ඉකුත් වසරේ අප්‍රේල් 21 වන දින පිටිය රැදී ගමන් මල්ලක්ද රැගෙන සිනමන් බ්‍රෑන්ඩ් හෝටලේ තැප්‍රබෙන් ආපන ශාලාවට ඇතුළු වන ඉන්ෂාෆ් අහමඩ් සිය මරාගෙන මැරෙන බෝම්බය පුපුරවා හරින්නේ පෙරවරු 9:12ටයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක YR රවීන්ද්‍ර මහතා වැඩිදුරටත් සඳහන් කළේ සිනමන් බ්‍රෑන්ඩ් ප්‍රහාරක ඉන්ෂාෆ් අහමඩ්ගේ බිරිඳ ෆාතිමා ශිෆ්කා ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 25 වන දින අත්අඩංගුවටගත් බවත් ඇය සන්තකයේ තිබූ පෙන්ඩ්‍රයිව් දෙකක් තුළ තිබී ඉන්ෂාෆ් අහමඩ්ගේ හඬපට දෙකක් හමු වූ බවයි. ප්‍රථමයෙන් English Voice to Family නම් විනාඩි 35යි තත්පර 16ක පළමු හඬපටේ අන්තර්ගතය කොමිසමට ඉදිරිපත් කෙරුණා. උපුටා ගැනීම අල්ලාගේ නාමයෙන් ජිහාද් සිදු කරන ලෙසට අල්ලා නියෝග කර තිබෙනවා. මාහට ඒ පිළිබඳව ඉගෙනීමට ලැබීම වාසනාවක් ලෙස සිතනවා. මා අවසන් අවුරුදු 1.5ක පමණ සිට මෙම ඉගෙනුම කළා. දැන් මාහට කාලය එළඹ තිබෙනවා. මා ඉගෙනගත් දෙය සිදු නොකරනවා නම් එය මා අල්ලාට ද්‍රෝහිවීමක් වෙනවා. ඉදිරියට පැමිණෙන කාලය මගේ පවුලේ අයට පමණක් නොව සියලු මුස්ලිම් ජනයා හට අපහසු කාලයක් වෙනවා. නමුත් මෙය අල්ලාගේ නියමය.
අල්ලා දෙවියන්ගේ නාමයෙන් මා ඔහුගේ අවසරය පරිදි මා ස්වර්ගස්ථ වුවහොත් මාගේ දියණියව නිසි පරිදි ලොකු කිරීම සිදු කරන ලෙසට අයද සිටිනවා. උපුටා ගැනීම අවසන්. Instruction to my wife නැමැති විනාඩි 18යි තත්පර 34ක දෙවන හඬපටේ අන්තර්ගතයේද සාක්ෂිකරු කොමිසමට ඉදිරිපත් කළා. උපුටා ගැනීම. මෙම පෙන්ඩ්‍රයිව් එක තුළ ඇති දේවල් කිසිවෙක් අතරපත් නොකරන්න. ඉතාමත් රහසිගත ලෙස එය තබා ගන්න. මේ මුස්ලිම් නොවන අයගේ අතට පත් නොකරන්න. එසේ කළහොත් අපට හා දේපළවලට විරුද්ධ සාක්ෂියක් ලෙස ඔවුන් මේ භාවිත කරාවි. ලෑන්ඩ් ක්‍රූෂර් රථය සිංහල හෝ දෙමළ මුස්ලිම් නොවන අයෙකුට විකුණන ලෙසට මම ඔබට යෝජනා කරනවා. මිලියන 1-2ක් පාඩු ලබා හෝ එය විකුණා දමන්න. මෙම රථය මා භාවිත කළ නිසා යම් විටක CCTV දර්ශන මගින් විමර්ශන කිරීමට හැකියි. පසුව ඔබට වෙන රථයක් මිලදී ගත හැකි. මල්පාරෙහි කිසිදු රහසිගත දෙයක් නොතබන්න. සියල්ල ඉවත් කරන්න. අෂ්කාන්ගේ තුවක්කුව ඉවත් කරන්න. මා විසින් අපි හැමෝටම සඳුදා රාත්‍රියේදී මැලේසියාවට යාමට ටිකට්පත් මිලදී ගත්තා. මටත් එකක් මිලදී ගත්තට මම එන්නේ නැහැ. එකදු සාමාන්‍ය දුරකථන ඇමතුමක්වත් ලබා නොගන්නා තරක් තෝරාගන්න. දුරකථන යනු ඔත්තු බලන එකක්. එම නිසාවෙන් එය භාවිත කිරීමේදී ඉතාමත් ප්‍රවේශම් විය යුතුයි. CCTV කැමරා හැකිතාක් මගහරින්න. උපුටා ගැනීම අවසන්. මෙම සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරකයා මොහොමඩ් ඊබ්‍රහීම් නම් සුප්‍රකට කුළුබඩු ව්‍යාපාරිකයාගේ පුත්‍රයෙකු බවත් ඔහු ක්ලෝසෙස් නම් ආයතනයක් කරහා තඹ වෛර නිෂ්පාදනය කර ඉන්දියාවට අපනයනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඊයේ කොමිසම හමුවේ ප්‍රකාශ කෙරුණා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා යටතේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ පැවති සමයේ මෙම ආයතනය ලියාපදිංචි කර ඇති බවද අපනයන කටයුතු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වූ අවස්ථාවක මෙම බෝම්බකරු හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා හමු වී එම ගැටලුව නිරාකරණය කරගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා වැඩිදුරටත් කොමිසම හමුවේ අනාවරණ කළා. ඔහු අනාවරණ කළේ කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් අබලි ද්‍රව්‍ය නිකුත් කිරීමේ සීමාකම් පවතින විටදී පවා අනිකුත් ආයතන සඳහා 0.5% ප්‍රතිශතයක අබලි ද්‍රව්‍ය නිකුත් කරමින් මෙම ආයතනයට පමණක් 2017 වර්ෂයේදී 17%ක ප්‍රමාණයක් හා 2018 වර්ෂයේදී 35%ක ප්‍රමාණයක් නිකුත් කර ඇති බවයි. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ ප්‍රහාරකයා වන ඉන්ෂාෆ් අහමඩ් තඹ ව්‍යාපාරයෙන් ඉපිවූ රුපියල් කෝටි 4.5ක මුදලක් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරකම් සඳහා යොදවා ඇති බවද සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ කළා. විල්පත්තුව රක්ෂිත වනාන්තරයාවට පරිවාර වනාන්තර කලාපයේ හෙළිකොට අනවසර ඉදිකිරීම් සිදු කිරීමට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති රේට් පෙත්සමට අදාළ තීන්දුව ජූලි මාස 31 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව අභ්‍යාචනාධිකරණය අද නිවේදනය කළා. විල්පත්තුවට වනාන්තර විනාශය පිළිබඳ රට තුළ විශාල ආන්දෝලනයක් ඇති වුණේ හිරු CIA හරහා ඒ පිළිබඳව දිගින් දිගටම හෙළිකිරීමත් සමගයි. විල්පත්තුව අවට සිදු කර තිබූ මහා වන විනාශය පිළිබඳ 2015 වසරේ අප්‍රේල් මාස මැද භාගයේ සිට අවස්ථා ගණනාවකදීම හිරු CIA හරහා අප හෙළි කළා. එම හෙළිදරව්වත් සමග විල්පත්තුව පිළිබඳ සමාජයේ දැඩි අවධානයක් ඇති වූ අතර සමාජ මාධ්‍යවලද මෙම වන විනාශය පිළිබඳ එවකට විසල් කතිකාවක් ඇති කළා. පරිසර යුක්ති කේන්ද්‍රයේ විසින් විල්පත්තු වනාන්තර කලාපය ආසන්නයේ මන්නාරම සිලාවතුර මරච්චිකට්ටු රක්ෂිත වනාන්තර කලාපය වනසා දැමීම පිළිබඳව අධිකරණයට නඩුවක් ගොනු කළේ. ඒ අතරතුරයි පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණයට කරුණු දක්වා තිබුණේ විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපයේ ආසන්නයේ මරච්චිකට්ටු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2388ක් එළිපෙහෙළි කොට එහි අනවසර ඉදිකිරීම් සිදු කිරීම තුළින් විශාල පරිසර හානියක්ද සිදු ඇති බවටයි. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මධ්‍යම පරිසර අධිකාරිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබුණා. මෙම නඩු විභාගය අවසන් කොට ඉකුත් වසරේ අගෝස්තු මාස තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණත් එය විභාග කළ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා අදාළ තීන්දුව ප්‍රකාශ කිරීමට අකමැත්ත පළ කිරීම හේතුවෙන් අදාළ පෙත්සම මුල සිට යලි විභාග කිරීමට අභ්‍යාචනාධිකරණයේ සභාපතිවරයා තීන්දුව කර තිබුණා. විශේෂයෙන් අද දින නඩුව කැඳවනු ලැබුවේ එහි 7 වන වගඋත්තරකාර රිෂාඩ් බදුදීන් මහතා විසින් මෙම නඩුවට ලිඛිත දේශන ගොනු කරනවාද නැද්ද යන කාරණය පිළිබඳව අධිකරණය කරුණු විමසීමටයි. පිනිසිට නීතිඥවරුන් කියා සිටියා එම මහතා විසින් 2018 වසරේදී පෙර විනිසුරු මණ්ඩල ඉදිරියේ ගොනු කර තිබූ ලිඛිත දේශනයේ මත නඩු තීන්දුව දෙන ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව ගරු අභ්‍යාචනාධිකරණය මෙම නඩුවේ තීන්දුව ජූලි මාස 31 වෙනි දින ප්‍රකාශයට පත් කරන බව අද දින විවෘත අධිකරණයේදී දැනුම් දුන්නා. හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදත් පූජ්‍ය පක්ෂයේ සහ දේශපාලඥයින් සිය අප්‍රසාදය පළ කළා.
කාදිනල්තුමා තුළ දේශපාලන පරමාර්ථ කිසිවක් නැහැ. එතුමා මුල් කරගෙන දේශපාලන වේදිකාවේ චෝදනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතු කාරණයක් වනවා. යම් පිරිසක් මේ රටේ මහා සංඝරත්නයට අවමන් කරනවා. තව පිරිසක් කාඩිනල්තුමාට අවමන් කරනවා. ඉතින් මේ වගේ දේශපාලඥයන් තවදුරටත් මේ රටේ දේශපාලන ශාස්ත්‍රයේ නියැලීම රටක් හැටියට අපි අතිශය කනගාටුවට පත්විය යුතුයි. ගරු කාදිනල්තුමාට කරපු අපහාසය අපි දැඩි ලෙස හෙලා දකිනවා. තව හේතුවක් තියෙනවා මෙවැනි ප්‍රකාශ කරන්න. පාස්කු ප්‍රහාරයෙන් පසුව සිංහල කතෝලිකයොත් සිංහල බෞද්ධයොත් බහුතරයක් එකට තේරුම් අරන් අත්වැල් බැඳගත්තා. මේක දරාගෙන බැරි කමකුත් තියෙනවා ඇතැම් දේශපාලන කොටස් වලට. මුළු රටම ලේවිලක් බවට පත් වෙන්නට තිබුණ අවස්ථාවක සාමය හරහා ඇති වෙන්නට ගිය විනාශයක් උන්වහන්සේ වළක්වනවා. විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාව උන්වහන්සේට ණයගැති. මේ අවස්ථාවේදී අපේ රට ජාතිය සමාජය වෙනුවෙන් විශාල මෙහෙවරක් කරපු ඒ රංජිත් මැල්කම් කාඩිනල් පියතුමාණන්ට ඒ හරින් ප්‍රකාශය හරහා ඇතිවෙච්ච දුක වෙනුවෙන් අපගේ ශෝකය ප්‍රකාශ කරනවා. තමන්ගේ කතෝලික ජනතාවට බෝම්බ ගැහුවාම ඒ නායකයෝ ඒවට විරුද්ධව කතා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඒ ආණ්ඩුව කරපු දෙයක් නැහැ ඒ කතෝලික ජනතාව වෙනුවෙන්. ඒ නිසා මම හිතන්නේ මේක අපි හෙලා දකිනවා. එතුමා ප්‍රකාශ කරේ එවලේ පාස්තු බෝම්බ එක ඇති වුණ ප්‍රතිවිපාකෙන් ඒකෙන් ඡන්ද පෙරදෙනවා නම් එහෙනම් අපි කියමුකෝ කතෝලික ඡන්ද ඔක්කොම ලක්ෂ 10ම හම්බුණා කියලා. එහෙනම් අපි ලක්ෂ 15න් පෙරදුනේ කොහමද? කෝ අපේ සිංහල බෞද්ධ ඡන්ද, කෝ අපේ තරුණ ඡන්ද, කොම මධ්‍යපන්තික ඡන්ද, කෝ ව්‍යාපාරිකයෝ මේ ඔක්කොම එක්කනේද ලක්ෂ 15,000ක් ඇති උනේ. ඉතින් මොකද්ද මේ කියන කතා? කකුල් දෙකෙන් සටන් කරලා ඒකට උත්තර දෙන්න. මේ බේබැද්දා වගේ ලයිට් කණුවක් අල්ලන්න එපා නැගිටින්නේ ඒ සම්බන්ධයෙන්. බෞද්ධ ආගම මේ රටේ මූලික ආගම නොවේ කියන එක පිස්සෙක් දෙන්නෙක් වගේ වෙන්න නැති ඉන්නේ කියලා තමයි රටේ ඡන්දදායකයා හිතන් හිටියේ. දැන් බලන් ගියාම එක්සත් ජාතික පක්ෂයේ සමග ජන බලවේගයේ මේ දෙකේම ඉන්නේ ඔළුව නරක් වෙච්ච අය. ඒක තමයි මේ ආගමික නායකයින්ට මේ ගරහන එකෙන් අපිට පේන්නේ. පාස්කිරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශය කාදිනල් හිම්පාණන් විසින් සිදු කිරීම වැළැක්වීමේ අරමුණින් එම් ප්‍රකාශ වළංගුභාවයෙන් තොර කිරීමට දරන උත්සාහයත් සඳහා තමයි මේ කටයුතු සිදු කරන්නේ. එතුමා වශයෙන්ම සිටිය වුණාට පස්සේ හැම වෙලාවෙම උත්සාහ කෙරුවේ කිසිම ආගමික ඝට්ටනයක් ඇති නොවන විදිහට තමයි කටයුතු. ඒවුම් කරපු කාඩිනල් උන්වහන්සේට දෝෂාරෝපණය කරන එකත් මට අනුමත කරන්න බෑ. මම හිතනවා කාඩිනල් උන්වහන්සේට කරපු අපහාසය සජිත් ප්‍රේමදාස මැතිතුමා සමාව ඉල්ලලා හරියන්නේ නැහැ නේ. ඒකට සමාව ඉල්ලන්න ඕනේ කරපු ප්‍රකාශය කරපු එක්කෙනා. නමුත් ඊයේ එතුමා ඒ ප්‍රකාශයේ සහතික කරනවා ඉල්ලාස් කරගන්නේ නැහැ කියලා. ඊටාම වැදගත් බුද්ධිමත් ඒ වගේම රටට ජාතියට ආදරය කරන මිනිස්සුන්ගේ ජාතික ලැයිස්තුව ඉදිරිපත් කරා. මේ ඉදිරිපත් කරලා තියෙන්නේ ආගමක් දහමක් දන්නේ නැති. රටේ ආගමික නායකයෙකුට කතා කරන්න බැරි නන්නත්තාරයෙක් නෙමෙයි ඉදිරිපත් කරලා තියෙන්නේ. හරින් ප්‍රනාන්දු මහත්තයා ඉන්නේ ජාතික ලැයිස්තුවේ. කවුද ගම්පහෙන් ඉල්ලන්නේ මොකද්ද ව්‍යාජ කියලා කියන වීඩියෝ පටයක් එළියුණයි කියලා කිව්වේ මේ කාවින්ද මහත්තයා ඉල්ලන්නේ ඡන්දේ. හරින් ප්‍රනාන්දු මහත්තයාට ඕන වෙලා තියෙනවා කාවින්දෝ පරද්දන්න. කාවින්දෝ පරද්දන්න නම් කතෝලික ජන ප්‍රජාව ජාතික සමගි මොකද්ද බලවේගයට ඡන්ද නොදෙන තත්ත්වයක් ඇති කරන්න ඕන. මම කියන්නේ හරින් ප්‍රනාන්දුට තාත්තා හිටියනම් කියයි. අර එදා පල්ලි යන්න එපා කිව්වා වගේ පුතේ ඔය වගේ ගොන් කතා නම් කියන්න එපා. කාඩිනල්තුමා විවේචනය කරලා කතෝලික පැතිමතෙක් හැටියට ජීවත් වෙන්න උඹට පුළුවන් කමක් නැහැ කියලා. හමුදා නිලධහරින් ඝාතනය කිරීම සඳහා LTTයට අයද සැපිය පුද්ගලයන්ගේ දරුවන් කරුණා සිදු කළ ප්‍රකාශය මගින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්. ජනාධිපතිවරයාට අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තුව මේ නීති රීති සකස් කරලා එතුමාට කරන වැඩ කොටස ඉදිරියට ගෙන යන්න පුළුවන් කණ්ඩායමක්. ඒක UNP ප්‍රේමදාසට කරන්න බෑ ගිහිල්ලා. ප්‍රේමදාස ආවොත් ඒකේ අනිත් පැත්ත කරයි. එයාට පුළුවන් කියලා පටන් ගත්තේ. හැබැයි අන්තිමට ඉවරුනේ තරඟ කරලා. අද එක්සත් ජාතික පක්ෂ දෙකට කැඩිලා. ඕනෑම දේශපාලන පක්ෂයක් වේවා ඕනෑම දෙයක් කැඩුනොත් ආයිත් ඒකේ රිපෙයාර් කිල්ලක් නැහැ. ඒක ප්‍රේමදාස මහත්තයත් එක්ක රිපෙයාර් කරන්නත් බෑ. එයා ගැන දන්න කට්ටිය. එතුමා ඉස්සෙල්ලා අපේ පැත්තෙන් ඉල්ලුවේ පළවෙනි පාර ගත්ත වැඩි ඡන්ද සංඛ්‍යාව දෙවෙනි පාර අඩු වුණා. තුන්වෙනි පාර ඊට අඩු වුණා. හතරවෙනි පාර වෙනකොට පැරදුනා. ඊට පස්සේ අතහැරලා දාලා කොළඹට ආවා. ඉතින් එහෙම දේශපාලන 나යකයෝ තමයි ඒ අය. පරාජයේදී හරියාකාර මුණ දෙන්න පුළුවන් කමක් නැතුව හැංගිලා හිටියා. මම හිතන්නේ අපේ ජනාධිපතිතුමාට කතා කරලා කියලා තිබුණා අඬ. එතුමා ගල්වා අඬන්න නැතුව ගිහලා තරඟ කරනවා ඉතින් කියලා. දේශපාලනය කරනවා කියලා. අද වෙනකොට කතෝලික ජනතාවට මේ පූජක නායක ඕනෑම ආගමක
අපේ බෞද්ධයන් වේවා මහානායක හාමුදුරන්ට අපහාස කරොත් ඒකට දෙන්න දඬුවම දෙනවා ජනතාව. එහෙම කරන්න බෑ. ඉතින් එතුමාට අපහාස කරයින් පස්සේ මොකද තියෙන තත්ත්වය? ඉතින් එවන්නත් කවබෝධ කරගන්න නැති පක්ෂයක්. අද මොකද වෙලා තියෙන්නේ ඊළඟට? අපි දැන් එදා කතා කරනකොට දැන් කියනවා මහ ලොකුට අපි තුරත් එක්ක අරවා කරනවා මේවා කරන්න යනවා කියලා. කරුණා කතාවක් කරපු එකක් ගැන ඒක වරාතා උනේ වැරදි විදිහට තමයි කියලා කරුණා කියන්නේ. කරුණා ආයුධ දුන්නේ කවුද කියලා එතුමා කිව්වේ නෑනේ. කරුණාට හා අනිත් අයට LTTට ආයුධ දුන්නේ කවුද? තමුන්වන්සේලාට මතකද? සජිත් මහත්තයාගේ තාත්තා වෙන කාරුවක් නෙමෙයි. ආයුධ දුන්නේ කාරු මරන්නද? සිංහල ජනතාව මරන්න. හමුදාවට වෙඩි තියන්න. නැත්නම් වෙන කාට වෙඩි තියන්නද? මේ විදියට හමුදාවට වෙඩි තියන්න ආයුධ දුන්නු උදවියගේ දරුවෝ තමයි දැන් කෑ ගහන්නේ බොරුවට කරුණම්මා කියේ. දේශපාලනයෙන් ඈත්වන තරුණයන් යලි දේශපාලනයට එක්කර ගැනීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන යුතුකම ලෙස සලකන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු එම අදහස් පළ කළේ අද යොවුන් පාර්ලිමේන්තු නියෝජිතයන් සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදී. එදා මතයක් තිබුණ 225ම දියවන්නාවට දාන්න කියලා. අපි ඒ ගැන හොයලා බැලුවා. තරුණයන්ට අලුත් මූණු වමන වුණා. පරණ දේශපාලනයේ ක්‍රියාකලාප එපා වුණා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ලයිස්තුවේ බහුතරයක් අලුත් අපේක්ෂකයන් ඉන්නේ. දේශපාලනයෙන් ඈත් වෙන තරුණයන් ඇතුල් කර ගැනීම අපේ ප්‍රධාන යුතුකම. අපි ඇත්ත වශයෙන්ම විකල්ප ඉදිරිපත් කරේ නැහැ කියලා තරුණයෝ හිතුවා. ඒක ඇත්තක් තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ ජනාධිපතිවරණයේදී දේශපාලනයෙන් පිට පුද්ගලෙක්ව ජනාධිපති කරේ. මේවා ගැන අපි හිතන්න ඕනේ. මම ලෑස්තුනේ පීවර ගන්න. මට ප්‍රශ්න තිබුණා. අපි විනය පීවර ගත්තා. විරුද්ධව හිටපු ඒ മന്ത്രിවරුන්ට අපි පළමුවෙන්ම අපේ ප්‍රතිපත්තිය අපි ඉදිරිපත් කරනවා. පොහොට්ටුව ගැන අපි කතා කරන්නේ නැහැ. අපිට ආණ්ඩු බලය වුණා. ඒ නිසා විකල්ප ඉදිරිපත් කරනවා. ඒ විකල්පය දිහා බලන්න. ඒව ගැන සාකච්ඡා කරන්න. ඒ නිසා ඔබ ඉදිරියට එන්න. පසුපෙළේ ඉන්න එපා. ඒ වගකීම් අපි බාර දෙනවා. ඒ වගකීම් බාර දෙන්න ඡන්ද කර නෙමෙයි. පක්ෂයත් සම්පූර්ණයෙන්ම අලුතෙන් හදන්න. මොකද රටේ අලුත් වෙන්න පුළුවන් එකම පක්ෂේ එක්සත් ජාතික පක්ෂයයි. එළඹෙන මහ මැතිවරණයෙන් තමන් ජයග්‍රහණය කිරීමෙන් පසු ජනතා ගැටලු විසඳීම සඳහා අග්‍රාමාත්‍ය ජංගම සේවයක් ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොටහෙන ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එක් වූ ජනහමු කිහිපයක් මෝදර සහ කොටහින යන ප්‍රදේශවලදී ඊයේ පැවැත්වුණා. ලැජ්ජයි කියන්න ජාතික පාසලකුත් නැහැලු. තුරුකොළඹ ආසනයේ හිතා ගන්න අමාරුයි මේ ප්‍රදේශයෙන් බිහි වුණු බලවතුන් මොනවද කරේ කියලා අපි දිනපු හැටියේ උතුරුකොළඹ ආසනයට එකක් නෙවෙයි ජාතික පාසල් දෙකක්ම ලබා දෙනවයි කියලා මේ අවස්ථාවේ කියන්න. උතුරුකොළඹ මැතිවරණ කොට්ටාසේ තියෙනවා පළාත් පාලන කොට්ටාස 9ක්, ග්‍රාම සේවා වසම් 10ක්. ඡන්දපොළ මධ්‍යස්ථාන 62ක්. අපි ජයග්‍රහණය කරලා මාසයක් ඇතුළත මුළු ආසනයේම මගේ පියාණන්ගේ කාලේ තිබුණා වගේ ජංගම සේවයක් ආරම්භ කරලා අග්‍රාමාත්‍ය ජංගම සේවය. මෙතෙක්කල් උතුරු කොළඹට ඉටු නොවුණු යුතුයකම ඉෂ්ට කරන්නට ප්‍රේමදාසගේ පුතා එනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. තමුන්නාන්සලා අපිව මේ රටේ ඉහළම පුටු වලට යවනකොට අනිවාර්යෙන්ම දිනපු හැටියේ පොළොවට පය ගහලා තමුන්නාන්සලා අතරටම ඇවිල්ලා ජනතා ප්‍රශ්න ටික අපි විසඳනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. දෙමළ ජනතාවට අවශ්‍ය වන්නේ ෆෙඩරල් පාලනයක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හිරු මාධ්‍ය ජාලයේ සහෝදර නාලිකාවක් වන සූරියන් FM-හි විලුඳුකල් වැඩසටහන සමග එක්වෙමින්. தமிழ் மக்களுக்கு எவ்வாறான ஒரு அரசியல் தீர்வு கிடைக்க வேண்டும் என்பது உங்களின் நிலைப்பாடாக இருக்கிறது? என்னுடைய நிலைப்பாடு ஃபெடரலிசம் தான் எங்களுக்கு தேவையானது. இரண்டாவது தனி நாட்டுக்கும் அந்த ஒற்றை ஆட்சிக்கும் இடைப்பட்ட ஒரு இது ரெண்டு பேருக்கும் சிங்களாக்களுக்கும் நல்லது, எங்களுக்கும் நல்லது. அதில் எனக்கு சொல்கிறதுல ஒரு பக்கமும் இல்லை. நான் சின்னன்லேருந்து அதான் சொல்லி கொண்டிருக்கிறேன். COVID-19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා මෙරට තුළ මේ දක්වා සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ අද මුල්ලේරියාව රෝහලේදී කළ නව අණුක ජීව විද්‍යා රසායනාගාරයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
දිනකට PCR පරීක්ෂණ 500ක් පමණ සිදු කළ හැකි මෙම රසායනාගාරය නවීන පහසුකම් වලින් සමන්විතයි. රුපියල් ලක්ෂ 2500ක් පමණ වැය කර ඉදිකළ මෙම විශේෂිත අණුක ජීව විද්‍යා රසායනාගාරයට මූල්‍යාධාර සපය ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවයි. අපි අද රටක් විදිහට සතුටු වෙනවා. PCR පරීක්ෂණ ලක්ෂයක් මේ රටේ කරන්නට අපිට පුළුවන් වෙලා තියෙනවා. මෙතර ඇමරිකාවේ සිට පැමිණි පුද්ගලයන් 7 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමග මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1998ක් දක්වා ඉහළ ගියා. අද දිනේ ආසාදිතයන් 14 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය අතර ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 1562ක්. මෙතර COVID-19 හේතුවෙන් එංගලන්තයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයන් 154 දෙනෙකු අද ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් මෙරටට පැමිණියා. මෙතර මාලදිවයිනේ සිටි ශ්‍රී ලාංකිකයන් 169 දෙනෙකු අද මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට පැමිණියා. දැන් මේ වන විට නැවත අපිට විස බීජයක් රටට ඇතුල් වෙන්න ඉඩකඩ තියෙනවා. පිට රටින් අපේ ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සිදු කරනවා. මෙවැනි අවස්ථාවකදී මේ විස බීජය සමාජගත වීම සිදුවහොත් නැවතත් මේ තත්ත්වය කලින් වගේම ඇති වෙන්න පුළුවන්. ලොව සියලු රටවල් COVID-19 වදුරෙන් දරුණු ලෙස පීඩා විඳිද්දී සාමූහික ක්‍රියාවලියක උත්සාහය මත අප ශ්‍රී ලංකාව සාධනීය ජයග්‍රහණයක් ලබාගෙන ඇතත් වෛරසය තවමත් ලෝකෙන් තුරන් වී නොමැති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ඒ අනුව නොසැලකිලිමත් ලෙස කටයුතු කළහොත් නැවතත් රෝගය පැතිර යාමේ අවධානමක් පවතින බව ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය වෙත පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා. එබැවින් තවදුරටත් සෞඛ්‍යාංශ සහ රජයේ උපදෙස් මත ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර එංගලන්ත තරඟ සංචාරය හමුවේ පාකිස්තානු ක්‍රීඩකයන් 10 දෙනෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. ලොව අංකයේ ටෙනිස් ක්‍රීඩක සර්බියානු ජාතික නොවැක් ජොකොවිච් සහ ඔහුගේ බිරිඳටද COVID-19 ආසාදනය වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මෙතර බ්‍රසීලයේ COVID-19 ව්‍යාප්තිය පාලනයේ රසමත් වූ එරට ජනාධිපති ජයිර් බොල්සනාරෝට ප්‍රසිද්ධ ස්ථානවලදී මුවාවරණ පැළඳීම අනිවාර්ය කරමින් එරට අධිකරණයක් විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. රාජකිරිය ප්‍රදේශයේදී තරුණයෙකු රිය අනතුරකට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක සහ වැලිකඩ පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩලට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා. ඊට අදාළ නඩුව අද කැඳ වූ අවස්ථාවේදී 2016 වසරේ පෙබරවාරි මාස 28 වන දින එවක කැබිනට් අමාත්‍යවරයෙකු පාටලි චම්පික රණවකට අයත් ජීප් රථයක යතුරුපැදියකින් ගමන් කළ සම්දීප් සම්පත් නැමැති තරුණයෙකු ගැටි බරපතල තුවාල ලැබුවා. මෙම රිය අනතුරට අදාළව එවක වැලිකඩ පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල වරෙන්තුගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබුණේ නඩුවේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මතයි. පසුව ඔහු අපමත මුදා හැරුණා. කෙසේ වෙතත් මෙම අනතුරට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනී සිල්වා මහත්මිය ඉදිරියේ අද කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක සහ වෙලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයට එරෙහිව වෙන් වශයෙන් කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා විසින් දැනුම් දුන් බවයි. අදාළ අනතුර පිළිබඳ විමර්ශන සිදු කළ කොළඹ අපරාධ කොට්ටාශය නිලධාරීන් එහිදී අධිකරණය වෙත දන්වා සිටියේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇති බැවින් අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා විමර්ශන ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවයි. ඒ අනුව මෙම පැමිණිල්ල සැප්තැම්බර් මාස 2 වෙනිදා යලි කැඳවීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය එදිනට මෙම ගොනුවල ප්‍රගතිය වාර්තා කරන ලෙසද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාට නියෝග කළා. මෙරට COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මීට ටික වේලාවකට පෙර 2000 සීමාව ඉක්මවා ගියා. ඒ තවත් COVID-19 ආසාදිතයන් 30 දෙනෙකු වාර්තා වීමත් සමගයි. ඔවුන් සියලු දෙනා නාවික හමුදා සමාජිකයන් වන අතර මෙරට සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 2001ක් වනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ MCC ගිවිසුම් යෝජනාවලිය සමාලෝචනය කිරීමේ කමිටුව සකස් කළ අවසන් වාර්තාව අද පසුරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බහර දී තිබෙනවා. මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතා MCC ගිවිසුම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මේ රටේ ව්‍යවස්ථාදායකයට පවා දින් යන අධිකරණයට පවා අත ගහන්න බැරි ලංකාවේ නීතිය අභිබවා යන එවැනි තත්වයක් ඇති වෙන MCC නමින් නෙවෙයි ඕන ප්ලාසා එකක CC නමින් ආවත් එන ගිවිසුමක් තියෙන ආණ්ඩුවක නම් මම නම් දවසක්වත් ගත කරන්නේ නැහැ. ඒක පිළිබඳ කිසි අවිශ්වාසයක් තියාගන්න එපා. මහමැතිවරණට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය නීතිපතිවරයාගේ අනුමැතිය හිමිවීමෙන් අනතුරුව හෙට ගැසට් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය ප්‍රකාශ කළා.
ව්‍යවස්ථාදායක සභාව හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවසේදී අද පස්වරුවේ පැවති අතර ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නියෝජිතින් පැමිණියා. මාතලේ ගලේවිල අලුත්ව ප්‍රදේශයේ සුනකින් 12 දෙනෙකු අභිරහස් ලෙස මිය යාමක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ප්‍රදේශයේ සත්ව ගෝපිලක හිමිකරුවන් විසින් එම සත්වයින්ට විෂ ශරීරගත කොට සහ පහර දීම් සිදු කොට මෙලෙස මරා දමා ඇති බවයි. හිරු ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් නිමාවට පත්වනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කර ගන්න. ලලිතමේ රාත්‍රී 9:55ට. ආයිබෝවන්.